समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं धम्मत् सवन कालो अयं बधन्ता धम्मत् सवन कालो अयं बधन्ता धम्मत् सवन कालो अयं बधन्ता नमो तस्स भगवतु अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतु अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतु अरहतो सम्मा सम्बुද්දස්ස ධර්ම දානමේ පින්කම අද දවසේ සිදු කිරීම උදෙසා සදැහැති දායකත්වයේ සිදු කරනු ලබන්නේ තිලින විජේරත්න මහත්මයා සහ පවිත්‍රා දෙදිගම මහත්මිය විසින් හැමත ධර්ම අවබෝධය ලබා දීම මූලික අරමුණ බවට පත් කර ගනිමින් අපි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් සහ අශ්‍රුතවන්ත පුහුදුන් පුජ්‍යලේකෝ ලෝකයේ පිළිබඳව දකින විදිය මූලික කරගත්ත සූත්‍ර දේශනාවක් අනුසාරයෙන් ධර්ම කාරණා කිහිපයක් අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ මහා වග්ගයට අදාළව අශ්‍රුතවන්ත සූත්‍ර දේශනාව මූලික කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවනාරාමේ අනේපිඩසිටුගේ ආරාමයේ වැඩ වාසය කරන කාලෙදී මේ සූත්‍ර දේශනාව වදාරනවා. මහණෙනි නූගත් පුහුදුන් තෙමේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේ වෙයි. නොයලෙන්නේ වෙයි. මිදුණු කැමැත්තේ වෙයි. ඒ කවරහිනයත් මහණෙනි සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරෙහි වැඩිමත් පිරිහීමත් හට ගැනීමත් බිඳීමත් පෙනෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහිලා උකටලී වන්නේ වෙයි. නොයලන්නේත් වෙයි. මිදුණු කැමැත්තේත් වෙයි. වන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නූගත් පුහුදුන් තෙමේ කියන්නේ නූගත් පුහුදුන් තෙමේ කියන්නේ අඥානවන්ත ධර්ම අවබෝධයක් නැති ඇත්තන්ට. එතකොට ඒ අඥානවන්ත පුහුදුන් නූගත් අය කල්පනා කරනවලු සතර මහා ධාතුවෙන් හටගත්ත මේ කය පිළිබඳ උකටලී වෙනවා. ඒ කියන්නේ මේ කය පිළිබඳව එයා කලකිරෙනවා. හතර මහා ධාතු වලින් හැදිච්ච කය පිළිබඳ කලකිරෙනවා. ඊට පස්සේ කයට ඇලීම නැති කරගන්නවා. අනේ මේ කය වැඩක් නැහැ කියලා කලකිරලා මේ කයට යම් බැඳීමක් තිබුණා නම් මේ කය හොඳයි කියලා ඒක නැති කරගන්නවා. ඒක නැති කරගෙන මේ කෙන් මිදිලා යනවා නම් හොඳයි කියලා හිතනවලු. එහෙම කැමැත්ත ඇති කරගන්නවලු. ඒකට හේතුව තමයි සතර මහා භූතයන්ගේ අටගත් ඒ ශරීරේ ලෝකයට වැඩිමක් පේනවා. ඒකේ පිරිහීමක් පේනවා. ඒකේ ඊට පස්සේ හටගත් බවක් සහ බිඳිලා යන බවක් වෙනසිලා යන බවක් පේනවා. ඉතින් අන්න ඒක නිසා නූගත් පුහුදුන් තෙමේ එහිලා කලකිරෙනවා. උකටලී වෙනවා. නොයලීම ඇති කරගන්න හදනවා. මිදෙන්න කැමැත්තක් ඇති කරගන්නවා. ඔන්න බලන්න එතකොට අපි බොහෝ දෙනෙක් බුදුදහම කියන්නේ මෙන්න මේ දේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඔන්න ඔය කාරණාව කියලානේ දරන් ඉන්නේ.
එතකොට එහෙම දරන් ඉන්නවා නම් අනිවාර්යෙන් මේක බුදුජානන් වහන්සේට කරන අභූත චෝදනාවක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා එවැනි සිතකින් ඒ විදිහට දරාගෙන ඉන්නේ නූගත් පුහුදුන් අය කියලා. නමුත් අපි කියනවා නම් නෑ නෑ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ දිරණ කුණු වෙන වෙනසෙන නැසෙන කය කෙරෙහි ඇල්ම නැති කරගෙන මේ කය කෙරෙහි කලකිරිලා මේකෙන් මිදෙන විදිහක් ගැන කියලා අපි මොකක් වෙනවද? අපි එතකොට අර නූගත් පුහුදුන් තෙමේගේ අදහස බුද්ධ අදහස වශයෙන් දරන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ අදහස නූගත් පුහුදුන් අශෘතවන්තයෙක්ගේ අදහසක් විදිහට පෙන්වන්නේ. ඉතින් බලන්නකෝ. අපි ඉන්නේ අනවබෝධයක කියන එක අහන්න දෙයක් නෙවෙයි. අපි පුංචි පහේ අනවබෝධයක නෙවෙයි ඉන්නේ බොහෝම දරුණු ගණේ අනවබෝධයක ඉන්නේ. ඉතින් එවැනි අනවබෝධ සහගත ස්වභාවයේ ඉඳලා තමයි අපිට මේ බුදුදහම පිළිබඳ අවබෝධ කරගන්නට බැරුව බුදුදහමට චෝදනා එල්ල කරගන්න. ඒ නිසා මතක තියන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ එහෙම නෙවෙයි මොකද්ද? සතර මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලි වෙන්න ඕනි කියන එකත් නොයලෙන්න ඕනි කියන එකක් මිදෙන්න කැමැත්ත ඇති කරගන්න ඕනි කියන එකත් සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරයේ වැඩිමත් පිරිහීමත් හට ගැනීමත් බිඳීමත් පේනවා. ඒ නිසා මොකද්ද? මේක කෙරෙහි කලකිරිලා මේකෙන් ඇලෙන්නේ නැතුව මිදෙන්න කැමැත්ත ඇති කරගන්නට කියන වචන ටික බුද්ධ වචන ටිකක්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ නෙවෙයි ඒක. ඒක සම්පූර්ණයෙන් පුහුදුන් ශ්‍රාවකයෙක්ගේ වචන ටිකක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ නූගත් පුහුදුන් තෙමේ විදියට හිතන බව. ඒ විදියට මෙනෙහි කරන බව. එතකොට ඔන්න අපි බලමු. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේක විස්තර කරනවා. මහණෙනි මේ යමක් සිතේයිද මනසේයිද විඥානයේයිද කියනු ලැබේද එහිලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නොසමත්ය. එහිලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නොසමත්ය. නොයලෙන්නට නොසමත්ය. මිදෙන්නට නොසමත්ය. ඒ කවරෙහි නෙයත් මහණෙනි නූගත් පුහුදුන් විසින් බොහෝ කලක් මුළුල්ලේහි මේ කය මාගේ මම වෙමිය මාගේ ආත්මයයිද බැස ගන්නා ලදී. මමත්වය කරන ලදී. පරාමර්ශණය කරන ලදී. එහෙයින් එහිලා නූගත් පුහුදුන් තෙමේ උකටලී වන්නට නොසමත්ය. නොයලන්නට නොසමත්ය. මිදෙන්නට නොසමත්ය. ඒ කියන්නේ නූගත් පුහුදුන් කෙනෙක් සිත කය කියන දෙක මොකක් කරගෙන තියෙන්නේ? ඒක මමත්වෙන් දරාගෙන තියෙන්නේ. ඒ නිසා මේ විඥානයේ ස්වභාවය සිතේ ස්වභාවය තෝරගන්නට තරම් දක්ෂ නැහැ කියනවා. ප්‍රඥාවන්ත නැහැ කියනවා. ඒ නිසා විඥානයේ කෙරෙහි නොයලෙන්නට විඥානය ඉක්මවන්නට විඥාණයෙන් මොකද්ද? ගැලවෙන්නට බෑ කියනවා. ඒක මමත්වෙන්ම දරා ගන්නවා කියනවා. එහෙනම් ඔන්න බලන්නකෝ. පෘථග්ජන ලෝකයා හිතන් ඉන්නේ මොකද්ද? මේ ශරීරයේ කැඩෙන කුඩු වෙන බිඳෙන තැන දැකලා අනේ මේ මෙහෙව් ශරීරයකින් ඇති වැඩේ මොකද්ද? නේද? මේ ශරීරයේ ඇති ඇල්ම වැඩක් නැහැ. නිසා මේ ශරීරයට තියෙන ඇල්ම අපි දුරු කරගන්න ඕන. නමුත් අවබෝධයක් නැහැ. ඇයි? ශරීරය ඇති බවට අරගෙන තියෙන්නේ දිරීම පේනවා, වෙනසීම පේනවා, නැසීම පේනවා. ඒ දෘෂ්ටිගත වෙලා ඉන්න විදිහට සම්මත දැක්මක් නෙදී විඥානයේ දැක්මටනේ අහුවෙලා තියෙන්නේ. නිසා විඥාණය මමත්වෙන් අරගෙන තියෙන්නේ. ඒ නිසා හිතන් ඉන්නේ මොකද්ද?
මේක ඇත්තක්, මේක මම වෙමි, මගේ වෙමි, මගේ ආත්මය වෙමි කියලා හිතන් ඉන්න නිසා මොකද්ද කරන්නේ? ආත්මවත් වූ ශරීරය දිහා බලා ඒ ශරීරය කැඩෙන බින්දෙන වෙනසෙන විදිය බලා ඒකෙන් මිදිලා යනවා නම් හොඳයි කියලා සිහිපත් කරනවා. හැබැයි ඒකෙන් මිදිලා යනවා නම් හොඳයි කිය සිහිපත් කරන්නේ කවුද මේ? විඥාණයෙන් බව, සිතම බව, තමන්ම බව අඳුනන්නේ නැහැ. ඒ නිසා ඒක සිතේම දෘෂ්ටියක් ලබ්ධියක් බව මේ පුහුදුම් පුතඥතේ මේ අඳුනන්නේ නැහැ. එතකොට මහණෙනි ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරය ආත්මයයි හඟන්නේ නම් උතුම් සිත නොමැනවි. ඒ කියන්නේ ආත්මයයි හඟන්නේ නම් උතුම් සිත හිතන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ආත්මයයි කියලා ගන්න එක උතුම් කියලා හිතන්නේ නැහැ. ඒ කවරෙහිණියත් මහණෙනි සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයේ එක්වසක් සිටුනේ. දෙවසක් සිටුනේ, තෙවසක් සිටුනේ, සිව්වසක් සිටුනේ, පස්වසක් සිටුනේ, දසවසක් සිටුනේ, 30 වසක් සිටුනේම 40 වසක් සිටුනේම ඒ වගේම ඉඳින් වැඩි කාලයක් සිටුනේම පැනේ. කියන්නේ කාලයක් තිස්සේ මේ සතර මහා භූත ශරීරයේ තියෙනවා කියලා දැනෙනවා. කියන්නේ ඊයේත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා කියලා පැනිලා පේනවනේ. ඒ නිසා ඒක එහෙමමයි කියලා හිතන් ඉන්නවා. පුංචි කාලේ ඉඳලා මේ දක්වාම තිබුණු අනාගතයටත් යන දරාගත් ශරීරයක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. ඉතින් ඒ නිසා මොකද්ද කරන්නේ? ඒ විදිහට හිතන් ඉන්නවා. මහණෙනි යමක් මේ සිතයයිද, මනසයයිද, විඥානයයිද කියනු ලැබේ දේ සිත රැද දහවල්ද අනෙකක්ම උපදී අනෙකක්ම නිරුද්ධ වේ. හැබැයි උපදින එකම නැති වෙනවා කියලා කියනවද? අනෙකක්ම උපදී අනෙකක්ම නිරුද්ධ වේ කියලා කියන්නේ. ඒතර බලන්න අනෙකක්ම උපදී අනෙකක්ම නිරුද්ධ වේ. එතකොට අපි එහෙනම් බලන්න ඕනේ අපි මේ සිත ගැන අවබෝධ කරන්න දක්ෂ නැහැ කියන එක කියන්නේ. විඥානය ගැන අවබෝධ කරගන්න දක්ෂ නැහැ. ඇයි? අපි හිතන් ඉන්න විදිහට මේ විඥානය කියන එක මෙතන මේ බුදුහාඳුරුව පෙන්නලා නැහැ ඇති වෙලා නැති වෙනවා කියලාවත්. ඇයි? අනෙකක්ම උපදිනවා අනෙකක්ම නිරුද්ධ වෙනවා. හටගත් එක නැති වෙනවා කියලා පෙන්නලා නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි මේ සූත්‍ර දේශනාව පිළිබඳ තවදුරටත් විමසලා ඉවරලා ඒ කාරණා ටිකක් සාකච්ඡා කරමු. මහණෙනි වඳුරෙක් මහ වනයේහි හැසිරුණුවේ ජම්සේ අත්තක් එල්බ ගනීද? එය මුදා අනික එල්බ ගනීද? එය මුදා අනිකක් එල්බ ගනීද? මහණෙනි එසෙයින්ම මේ යමක් සිතයයි මනසයයි විඥානයයි කියනු ලැබේද? ඒ සිත රැද දහවල්ද අනෙකක්ම උපදී අනෙකක්ම නිරුද්ධ වේ. අනෙකක්ම උපදී අනෙකක්ම නිරුද්ධ වේ කියන්නේ. ඊළඟට මහණෙනි එහිලා ඇසූ පිරූතෙන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ පටිච්ච සමුප්පාදයම මනාකට නුවණින් මෙනෙහි කෙරේද? මෙසේ මේ හේතුව ඇති කල්හිම මේ ඵලයේ වෙයි. මේ හේතුව නැති කල්හි මේ හේතුව ඇතිවීමෙන් මේ උපදී. මේ නැති කල්හි මේ නොවේයි. මේ හේතුව නිරුද්ධ වීමෙන් මේ ඵලයේ නිරුද්ධ වේ. එනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙති. සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වෙති. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙති. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙති. සලායතන ප්‍රත්‍යයෙන් පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ දුක් රැසී හට ගැනීම වේ. අවිද්‍යාවේම නිර්වශේෂ නිරුද්ධ කිරීමෙන්
සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඇතුළු කොටගත් හුදු දුක් රැසේ නිරෝධී වේ කියලා බුදුරජාණන් වහන්සේ පනවනවා. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරයෙන් බලන්නේ කොහමද? ඉති ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මෙන්න මේ කියන නුවණින් යුක්තව බලන්න පටන් ගන්නවා කියන ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයා ඒ විදිහට දකින්නවා කියනවා. නමුත් අඥානවන්තයා මොකද්ද බලන්නේ? කාලයක් තිස්සේ පවතින කයක කාලයක් තිස්සේ සිදුවෙන දිරීමක්, බිඳීමක්, වෙනසීමක්, නැසීමක් දිහා බලබලා ඒ කෙරෙහි ඇල්ම නැති කරගන්නට ඒකෙන් මිදෙන්න උත්සාහවන්ත වෙනවා කියනවා. පටිච්චසමුප්පාදයේ පැත්තක තියලා මොකද්ද කරන්නේ? ශරීරයේ බිඳීම, දිරීම, වෙනසීම දිහා බලබලා ධර්ම අවබෝධ කරන්නේ නැත්නම් මේකෙන් නොයැලෙන්න, මේකෙන් මිදෙන්න උත්සාහවන්ත වෙනවා. මහණෙනි ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකතමේ මෙසේ දක්නේ රූපයන්ද කලකිරෙයි, වේදනාවේද කලකිරෙයි, සංඥාවේද කලකිරෙයි, සංඛාරයේද කලකිරෙයි, විඥානයේද කලකිරෙයි. කලකිරුණේ නොයලේ, නොයලුනේ මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැන ගැනීම වෙයි. ජාතිය ශ්‍රේවිය මග බඹසර වැස නිමවන ලදී, කලයුත්ත කරන ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතයි දැනගනි. කතං කරණීයන් නාපරං ඉත්තත්ථායති පජානාතිති. ප්‍රඥාවෙන් දැනගන්නවා මේ හැර වෙන කල යුත්තක් නෑ. එසකොට ඔන්න අපිට පැහැදිලිවම මේ අසෘතවන්ත සූත්‍රයේ මහා වර්ගයට අදාළ වෙන ලෝකයා හිතන් ඉන්න තැනක නෙවෙයි බුදුදහම තියෙන්නේ කියන එක තේරුම් ගන්නට උපකාර වන සූත්‍ර දේශනාවක්. එයි මේ කය දිහා බලලා නිවන් දකින්න බෑ කියලා අපි දේශනා කරනකොට හිතන් ඉන්නව නෑ ඒකමයි නිවනට මඟ කියලා බොහෝ දෙනෙක්. ඒකමයි බුදුහාඳුරෝ දේශනා කළේ කියලා හිතන් ඉන්නේ. නමුත් මේ සූත්‍ර දේශනාවට අපි අවධානය යොමු කළ ප්‍රඥාවෙන් බලනකොට අපිට පැහැදිලි වෙනවා මොකද්ද? ඊට එහා ගියපු කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියන එක. දැන් අපි අර නිතර කතා කළා වගේ බුදුදහමට විවිධ චෝදනා මතවාද එල්ල වෙන්න හේතුව මොකද්ද? බුදුදහමේ දර්ශනාත්මක පැතිකඩ නේද? පටිච්චසමුප්පාද න්‍යාය පැත්තක තියලා පුදුන් ලෝකයාගේ දැක්මක් බුදුදහම විදියට ප්‍රචලිත වීමත් බලපානවා. ප්‍රචලිත වීමක් බලපානවා. දැන් අපි මෙහෙම කල්පනා කරන්නකෝ. ඔන්න අපි මේක සම්මතයත් එක්ක සම්බන්ධ කරලා විමර්ශනය කරන්න උවමනයි. දැන් අපි බැලුවට පස්සේ බුද්ධ කාලීනව බැලුවත් හැමෝටම මේ ප්‍රඥාවන්ත ගැඹුරු ධර්ම ප්‍රතිපදාව අවබෝධ කරගන්නට පුළුවන්කම වාග්ය ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා කරුණාවෙන් යුක්ත ගුණ තියෙන උතුමන් කෙනෙක්. දර පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් ඇත්තටම මොකද්ද? නැවත දන් පින් කළාද නොකළාද කියලා ඒ ඇත්තන්ට ප්‍රශ්නයක් නැහැ. ඒ ඇත්ත නැවත වන්දනාමාන කළාද නැද්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. මොකද ලෝකේ ඉක්මවන අවසానයි. නමුත් ලෝකේ ඉන්න පුදුම් පුතජන මට්ටමේ ඉන්න නමුත් යම් දවසක ශාසනය තුල හික්මෙමින් හිටියොත්, කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් හිටියොත්, යම් වෙලාවක ධර්ම අභිසමය කරලා ලෝකේ යථාර්ථය අවබෝධ කරන්න සමත් අය නේද?
ඒතර ඒ ඇත්ත මිත්‍යා දෘෂ්ටියට වැටෙනවාට වඩා ශාසනය තුල රඳවාගෙන ශාසනික ප්‍රතිපදාව තුල ධර්ම අවබෝධයේ පිණිස ගමන් කරන්නට ಗುಣධම් වඩන්ට බර කර ගන්නවා නම් ඒක ඊට වඩා හොඳයිද නැද්ද? මිත්‍යා දෘෂ්ටියට වටනවට වඩා හොඳයි. ඒ නිසා ඒ පිණිස පෙන්වපු කොටස විතරක් අපි අරගෙන මොකද්ද කරන්නේ? ශාසනය කියන්නේ මිනිස්සු බිලිභා ගන්න තැනක් කියලා හොවා දක්වන්න හදනවා. තේරෙනවද? එහෙනම් යම් කෙනෙකුට අර ගැඹුරු අවබෝධයේ පටිසම්පාද අවබෝධය නොමැතිකම නිසා හේතුඵල ධහම පිළිබඳ අවබෝධය නොමැතිකම නිසා චෝදනා කරන්න පුළුවන් කර්මයේ මත පදනම් වෙච්ච ධර්මයක් බුදුදහම කියලා. බුදුදහම කියන්නේ කර්මයේ මත පදනම් වෙච්ච ධර්මයක් නෙමෙයි. කියන්නේ බුදුදහම මොහොතක්වත් මත රඳා පැවතිලා පෙන්නපු ධර්මයක් නෙමෙයි. එක මොහොතකටවත් තප්පරයකටවත් තප්පරෙන් කෝටියෙන් ලක්ෂයෙන් පංගුවකටවත් පිහිටපු දෙයක් මත රඳාපවතින ධර්මයක් නෙවෙයි බුදුදහම කියන්නේ. එතකොට මේ කල්ප කාලාන්තර කර්මයක් මත රඳාපවතින ධර්මයක් කියලා අපිට හොයා දක්වන්න බෑ. ඔය අර මම කිව්වේ මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රතිපදාව අවබෝධ කර ගැනීමට ප්‍රත්‍යක් වශයෙන් ශාසන මාමකව යම් කෙනෙක් රඳවාගෙන ඒකේනා හතර අපාගත ස්වභාවයෙන් මුදවා ගැනීම පිණිස කරපු දෙයක් තමයි. මොකද පිනපව පිළිගන්නේ නැති තරම් මිත්‍යා දෘෂ්ටික වුණාට පස්සේ නේද? අම්මා තාත්තා ඉන්න බවවත් පිළිගන්නේ නැති තරමටම අධම බාල වුණාට පස්සේ වෙන්න තියෙන අපරාධ සෑහෙන්න වැඩි වෙනවා. නේද? සෑහෙන්න වැඩි වෙනවා. ඒ නිසා මේ කර්මයේ කර්මඵලයේ කියන එක නෙවෙයි පරම සත්‍ය. කර්මයේ කර්මඵලයේ කියන එක පරම සත්‍ය නෙවෙයි. අපි පිළිගන්න එක ලෝක පැවැත්ම උදෙසා පැවැත්මේ හොඳ නරක පවත්වගෙන යහපත අයහපත තෝරගෙන වාසය කිරීම උදෙසායි ඒක ප්‍රයෝජනවත් වෙන්නේ. එහෙම යහපත අයහපත තෝරගෙන පැවැත්වුවේ නැත්තම් මොකක් වෙනවද? මොකක් වෙනවද? කල්යාණ මිත්‍රය අසුරු කරන්න බැරි වෙනවා. අපි මෙහෙම හිතමුකෝ කොටින්ම කිව්වොත් එහෙම තර්ක කරන එක නරකත් නෑයි. සමහරව අහනවා මෙහෙම. මමත් අහනවා පෙර ඉඳලා එනවද නැද්ද කියලා ඇත්තටම දන්නවද? එහෙම තර්ක ලෝකෙ එන්න පුළුවන් නේ. හරියටම පෙර සංසාරේ ඉඳලා එනවද නැද්ද කියලා දන්නවද? ප්‍රශ්න කළොත් කවුරු හරි දැන් හිතමුකෝ අපි කර්මය ගැන විතරක්ම කී ඉන්නවා. ඒතකොට කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්නයක් කරනවා මොකද්ද? අද මෙයාගේ මොකද්ද? දැන් අපි හිතමු කෙනෙක් විරූපී වෙලා ඉපදිලා තියෙනවා. දත් එළියට පැනලා ඇස් ලොකු වෙලා එහෙම ඉපදිලා තියෙනවා. ඒතකොට අපි කියනවා කර්මය කියලා. ඒතකොට හැමෝම කැමති දෙයක කර්මය කියලා පිළිගන්න. පිළිගන්නේ නැති පිරිසකුත් ඉන්නවා. අපි හිතමු මේ විරූපී විච්ච ස්වභාවය මොකක් හරි සත්කමක් කරලා සර්ජරියක් කරලා හදනවා. එතකොටත් අපි කියනවා මොකද්ද? මොකක් කියනයි? එතකොට කියනවා යාගේ පින්කමක් නිසා යාට එක කරගන්න පුළුවන් වුණා. නමුත් කෙනෙක් තර්ක කරන්න බැරිද? ඒක පින්කමක් නිසා නෙවෙයි උනේ විද්‍යාවේ දියුණුව නිසා උනේ. ඒ නිසා යාට ඒක කරගන්න පුළුවන් උනේ කියලා. තර්ක කරන්න පුළුවන්. තර්ක කරන්න බැරිද? පුළුවන්. ඒ නිසා අපි මතක තියාගන්න ඕන බුදුදහම කියන්නේ කර්මයේ කර්මඵලය නෙවෙයි. බුදුදහම තුල පෙන්වන්නේ හේතුව සහ හේතුඵල ධර්මයේ පිළිබඳ. කර්මඵල ධර්ම තුල කර්ම න්‍යාය දැකපු කෙනෙක් නේද? ඒ වගේම පුබ්බේ නිවානුස්සති ඥානය පහළ විච්ච කෙනෙක් නේද?
ඒ කෙනෙකුට පුළුවන් කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයෙන් අදහන්න. නේ? සුතූපපාත ඥානයේ පිළිබඳ පහළ වෙච්ච කෙනෙකුට පුළුවන් විශ්වාසයෙන් අදහන්න. එහෙම නොවිච්ච කිසිවෙකුට සැක උපදින්න පුළුවන්. ඇත්තටම පෙර ඉඳලා එනවද? සංසාරයක් තියෙනවද? මතු ගිහිල්ලා උපදිනවද? ඒක සාධාරණයි සැක උපදින්නේ. ඒක උපදින්න පුළුවන්. නමුත් අපිට බොහෝ විට බෞද්ධ ප්‍රතිපදාව තුලම හික්මිච්ච අයට සැක උපදින්නේ නැහැ. අපි විශ්වාසයෙන් මේක අදහගෙන අපේ සමාජයෙන් සංස්කෘතියෙන් අම්මා තාත්තගෙන් ඥාතීන්ගෙන් ගුරුවරුන්ගෙන් අපි පිළිබඳ දැනුවත් වෙලා තියෙනවා. දැක්කේ නැත. එහෙම දැනුවත් වුණත් මන් දැකලා නැහැ ඒ නිසා මට විශ්වාස කරන්න බෑ කියන තර්කණය එන්න පුළුවන්. හැබැයි තර්කණය හොඳයි ඒකාතකටයි. එහෙම තර්කණ හැකියාව තියෙන අය ප්‍රඥාවන්ත වෙන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා එහෙම ගොඩාක් තර්කණ කරපු අයම තමයි ධර්ම අවබෝධය ඉක්මනින් කරලා තියෙන්නේ. නිකාම් මොහේ කිව්වට දරාගෙන ඉන්නවට වඩා තර්කණ හැකියාව තියන අයට ඒ තර්ක වලින්ම බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ධර්ම අවබෝධ කරපු අය ඉන්න ඕන තරම්. ඒ අය හැබැයි ධර්මයේ සමහර විට කර්මය පිළිගන්නේ නැති අය. නමුත් බුදුහාමුදුරුවන්ගෙන් පටිසමුප්පාද ධර්මයේ දේශනා කරනකොට එයාට අවබෝධ වුණා. ඒ නිසා සංසාර ගමන පිළිබඳව පිළිගත්තද නැද්ද කියන එකට එහා ගියපු දෙයක් තමයි බුදුදහම කියන්නේ. දැන් අපි හරියටම දන්නවද පෙර සංසාරේ ඉඳලා එනවයි? අපි හරියටම දන්නවද කෙනෙක් විරූපී වුණේ පෙර අකුසලයක් හින්දාමයි කියලා කියන්න අපිට සාධක නැහැ. එහෙනම් අනිවාර්යෙන් මෙයාට පුබ්බේ නිවානොස්සී ඥානය තිබිලා කර්මයේ කර්මඵලයේ ගලපලා අර අහවල් දවසේ කරපු අහවල් අකුසලේ නිසායි මෙහෙම උනේ කියලා කියන්න හැකියාව තියෙන්න ඕන. නේද? හැබැයි අපි අද වෙනකොට ගොඩාක් වෙලාවට අර පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? හැම තැනදීම කර්මයේ අනේ කර්මයේ තමයි කියන්නේ පුරුදු වෙලා තියෙනවා. කර්මයේ තමයි තියෙන්නේ. එහෙම කියන්න පුරුදු වීම නිසා තමයි අර ගොඩක් වෙලාවට දැන් බුදුබණක් නොකියා දර්ශනාත්මක ප්‍රතිකඩක් ඉදිරිපත් නොකර දැක්ම දර්ශනය සමාජගත නොකර අර ටික පමණක් සමාජගත කරගෙන යනකොට කෙනෙකුට එහෙම සැක සංකා පහළ වෙන්න පුළුවන්. මොකද පෙර ජීවිතෙන් ආවය මතු ජීවිතයට යනවා. ඒ නිසා පින පව කරපල්ලා. එතකොට හිතන්නේ මොකද්ද? පින ගැනම වර්ණනා කර සිව්පසේ කඩා ගන්න අපේක්ෂාවෙන් මිනිස්සු භය කරලා මොකද්ද? දානේ ටික ගන්න සිව්පසේ කඩා ගන්න පිරිසක් විදිහට තමයි සමාජය තුල හොවා දක්වලා තියෙන්නේ. භික්ෂුව අද වෙනකොට. මොකද ඒකනේ ඉදිරිපත් කරන තර්කයේ ඒ ඇත්ත මොකද්ද කියන්නේ? භික්ෂුව කියලා කියන්නේ හොරෙක් කියනවා. ඇයිද කියලා වොම කියන්නේ මිනිස්සු පෙර සංසාරයක් ගැන බය කළා මේ ජීවිතයේ දුක එන්නේ පෙර කර්මයෙන් කියලා මිනිස්සු භයවද්දලා තැති ගන්නලා මිනිස්සු බය කරලා කප්පම් ගන්න જાතියක් කියලා හංවඩු ගහලා තියෙනවා. හරි. ඒ නිසා උඹලා අපිට පුළුවන් තරම් දීපල්ලා දුන්නොත් උඹලට මතු මේ වගේ භයානක තත්ත්වවලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැtei. ඒ නිසා ওই ටික දෙන්න කියලා අර බලහත්කාරයෙන් කියා ඉල්ලලා ගන්නවා වගේ එකක් තියනවා කියලා තමයි චෝදනා වෙන්නේ. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. එහෙම සාසනික අවබෝධයකින් තොරව සමහර විට සාසනික සිව්පසේ දැකලා සාසනයට ඇවිල්ලා තට්ටේ සිවුර විතරක් ඇතිව සිව්පස තෘෂ්ණාවෙන් සිව්පස කඩා වඩා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න ඇත්තෝ ඉන්න පුළුවන්. අපිට නෑ කියන්න බෑ. මොකද ඒ කාලෙත් දේවදත්ත හාමුදුරුවෝත් හිටියේ ශාසනය. එහෙම ඉන්න පුළුවන්. ඒතකොට ඒ ඇත්තෝ පටිච්චසමුප්පාදයක් දේශනා නොකරනවා වෙන්න පුළුවන්.
නේ? දර්ශනාත්මක පැතිකඩක් පිළිබඳව පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. හුදු ආගමක් විදිහට පමණක් බුද්ධ ශාසනය හංගඩු ගහලා නේ? උඹලට වැන්දම මේ දේ ලැබෙනවා, පිදුවම මේ දේ ලැබෙනවා, දන් දුන්නම මේ දේ ලැබෙනවා කියලා පමණක් කියලා පුළුවන් තරම්ම ගෙනල්ලා දීපල්ලා කියලා කියනකොට මිනිස්සු චෝදනා කරනවා අපි ළඟ තියෙන දේ අතහැර ගෙනත් දෙනවා හාමුදුරුවෝ අල්ල ගන්නවා කියලා. එහෙමනේ චෝදනා වෙන්නේ. එහෙම සමාජයේ හැම තැනම 80%ක්ම කතා කරනවද නැද්ද? අපි අතහැර පන්සලට ගෙනත් දෙනවා. හාමුදුරුවෝ අපි ගෙනල්ලා අතහැරලා දෙන එක අල්ලලා බදා ගන්නවා. මේව තමයි චෝදනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ධර්ම චෝදනාවක්. නේද? ඔක බරපතල චෝදනාවක්. මේ චෝදනාව අපි විසඳ ගන්න ඕන. ඊළඟට අංක 1ට අපි තේරුම් ගන්නට වෙනවා බුදුදහම කියන්නේ අතහරින්න උගන්වන ධර්මයක් නෙවෙයි. බුදුදහම කියන්නේ අල්ලගන්න උගන්වන ධර්මයකුත් නෙවෙයි. බුදුදහම කියන්නේ ඉන්න තැනම යථාර්ථය අවබෝධ කරන්න ප්‍රඥාවන්තයාට පෙන්වපු දර්ශනයක්. ඒක රාජමාලිගාවක හිටියද, දුගී පැලක හිටියද, සිටු මැදුරක හිටියද කියන එක අදාළ නැහැ. රත්තරන් ගොඩක් උඩ නිදිය ගන්නවද, කළු ගලක් උඩ බුදිය ගන්නවද කියන එක අදාළ නැහැ. පැදුරක බුදියනවද, ස්ප්‍රීම් මෙට්ටයක් උඩ බුදියනවද කියන එක අදාළ නැහැ ධර්ම අවබෝධයට. අනිත් එක ධර්ම අවබෝධය ලැබපු කෙනෙක් ස්ප්‍රීම් මෙට් එකේ ඉන්න බෑ, පැදුරක ඉන්න ඕනි කියලා නීතියක බුදුදහම තුල පනවල නැහැ. නේද? ධර්ම අවබෝධ කරපු කෙනෙක් මහා මන්දිරයක ඉන්නත් පුළුවන්. ධර්ම අවබෝධ කරපු කෙනෙක් ගහක් ගලක් මුල ඉන්නත් පුළුවන්. එතකොට මෙතන අපිට සමාජයේ වැරදි මතවාද ගොඩක් මත තමයි මේ සියල්ල ඇති වෙලා තියෙන්නේ. අපි හිතන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල අතහැරලා නිවන් දැකපු උත්තමයෙක් කියලා. ඒ අපිට පේන්නේ ගිහි ගෙදර අතහැරලා ගියපින්දන එක පේන්නේ. හැබැයි ගිහි ගෙදරින් නික්මලා ගිහි ගවේෂණයට. සමහර විට සමහර බුදුරජාණන් වහන්සේලා රාජමාලිගාව තුලම බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. බුද්ධත්වයට පත් වෙන්න රාජමාලිගාව බාධාවක් නෙවෙයිනේ. ඇයි? බුද්ධත්වයට පත් වෙන්න වළඳන ආහාරය බාධාවක්ද? ඒතර බුද්ධත්වයට පත් වෙන්න රාජ භෝජන වළඳන්නේ නැතුව කර්කසක යවහල් වගේ එකක්ම වළඳන්න ඕනේද? එහෙම නෑ. අපිට ඔන්න ඔය කියන මහා අන්තවාදී දෘෂ්ටීන්ගෙන් පෝෂණය වෙච්ච සමාජයක් නිසා තමයි බුදුදහම කියන එකේ නියම හරය මතු නොවෙන්න හේතුව. දැන් රාජ සම්පත් අතහැරියයි කියලා බුදුරජාණන් වහන්සේට දිව්‍ය සම්පත් ලැබුණා. බුද්ධත්වයෙන් පස්සේයි. දිව්‍ය භෝජන ලැබුණා, දිව්‍ය සලුපිලි ලැබුණා, දිව්‍ය වස්ත්‍ර ලැබුණා, දෙවිවරු පහවාන් පූජා කළා නේද? දිව්‍ය සභාවලට ආරාධනා කරා, දෙව් මෙදුරු වලට වැඩියා. එතකොට දිව්‍ය මාලිගාවල බණ දේශනා කළා. එහෙනම් අපි කල්පනා කරන්න ඕන එහෙම භෞතික සාධකයක් මත රඳා පැවතිලා නිර්මාණය වෙච්ච ශාසනයක් නෙමෙයි බුද්ධ ශාසනය. නිගණ්ඨ ශාසනයක් එහෙමත් නෙමෙයි බුද්ධ ශාසනය. ඇඳි වස්ත්‍රයත් අතාරින මට්ටමේ නිගණ්ඨ ශාසනයක් නෙමෙයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. අල්ලා ගන්නා හෝ අපහරින ශාසනයක් නොවන බව මුලින් මතක තියාගන්න ඕන. මොකද අපි මේ ලෝක සම්මතයේ හැමෝම හිතන් ඉන්නේ තවම මේ රත්තරන් වටිනවා කියලා. ඒ මානසික මට්ටමෙන්වත් මිදිලා නැහැනේ. කියන්නේ රන් රිදී මුතුමැණික් ආදී දේවල් වටිනවා කියලා හිතන් ඉන්න මෝඩ පුහුදුන් මිනිස්සු තමයි හිතන් ඉන්නේ මොකද්ද? රත්තරන් පුටුවක වාඩි වෙලා බණ කියන එක මොකක් කියලාද? කෙලස් ඇති වෙන වැඩක් කියලා. මිනිස්සු ඉන්නේ ලී පුටුවක, හාමුදුරුවෝ ඉන්නේ රම් පුටුවක කියනවා. නේ?
මිනිස්සුන්ට බාට කෑලි දෙකක් නැහැ භික්ෂූන්ට රත්තරන්ින් හදපු සෙරෙප්පු කියනවා. ඊළඟට කියනවා මිනිස්සුන්ට ඉන්න පැදුරු කොට්ටයක්වත් නැහැ හාමුදුරුලට මහා මන්දිරවල මහා සැප කියනවා. එහෙමනේ කියන්නේ. එතකොට මේ තමයි අපේ තියෙන අනවබෝධය. මේක මත පදනම් වෙලා තමයි අපි මොකද්ද? බුදුදහමට මොනවද දෙන්න යන්නේ? අර්ථකථන දෙන්න යන්නේ. බුදුදහමට අර්ථකථන දෙන්න යන්නේ. අතාරින්න කියලා හාමුදුරුවෝ කියලා අල්ලනවා කියලා. අතාරින්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කොහෙද? අතහැරලා නිවන් දකින්නවා නම් මොකද්ද? අතහැරලා නිවන් දකින්න නම් ඉස්සෙල්ලම නිවන් දකින්න හිඟන්නෝ. හිඟන්නට මොකවත් නැහැ. නේ? ඕනේ ඊට පස්සේ නිගන්ටයෝ නිවන් දකින්න ඕනේ ඉස්සෙල්ලා. එනිසා කල්පනා කරන්නට බොහෝ පැතිකඩ තියෙනවා. අපි ඉන්නේ අනවබෝධයක කියලා මුලින් තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලා මුලින්ම තේරෙන්න වෙනවා අපිට මොකද්ද? මේ සම්මත ලෝකේ වටිනවද නැද්ද? සම්මත ලෝකේ වටිනකම් නොවටිනාකම් කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අවබෝධ කරගන්න වෙනවනේ. ඒ තැනට යන්න කලින්. මොකද කර්මයේ කර්මඵලයටත් කලින් ඒක අවබෝධ කරගන්න වෙනවා. ඒකවත් දන්නේ නැහැ අපි. දැන් අපි හිතමු ලෝක සම්මතය තුල අපේ මේ ලෝකේ වටිනකම් නොවටිනකම් පනවගෙන තියෙනවා. නමුත් නිතරම මං කියනවා වගේ ලෝකේ ඔබ විතරක් තනි වෙලා බැලුවොත් මොකද වෙන්නේ? ලෝකේ හැමදෙනාම අතුරුදහන් වෙලා යනවා. ඔබ විතරක් ලෝකේ තනි වෙනවා. එහෙම බැලුවොත් එහෙම මිල මුදල් රන් රිදී මුතුමැණික් භවභෝග සම්පත් කිසිවක් එදාට ඔබට වටින්නේ නැති වෙනවා ඇයි? එදාට ඔබ විතරයි ඉන්නේ. කුමන වටිනකමක් පනවන්නද? මහ පොළොව බෙදා ගැනීමක් නැහැ. මහ පොළොව බෙදා ගන්න අරගලයක් නැහැ දැන්නේ. මහ පොළොවට මිල නියම කළා නැහැ. මහ පොළොවට වැටකඩුළු ගහලා නැහැ. ඉනිමායිම් නැහැ දැන්. එක්කනයි නේ. එනිසා මහ පොළොව බෙදා ගැනීමේ මහා මානසික උම්මත්තක රෝගීන් එකතු වෙලා කරපු මොකද්ද? උම්මත්තක ලෝකේ දැන් නැහැ. තනි වෙලා නේ. තමන් දකින්න මහ පොළොව බෙදා ගන්න හදපු පිස්සුව තමයි අපි ගොඩාක් මෝඩය බවට පත් වෙන්න හේතුව. නේද? මහ පොළොව බෙදා ගන්න මහ පොළොවට මිල කරලා බලන්නකෝ. මේ බලන්නකෝ මේ මහ පොළොවට මිලක් නියම කරා කියන්නේ කොයිතරම් පහත් මට්ටමකට වැටිලාද කියලා. ඒ මහ පොළොවට මිල නියම කරන්නේ මහ පොළොව හූරා ගන්න. මිල මුදල කියන්නේ සම්මත වටිනකමක් පමණයි. ඔබ තනි විච්ච දවසට රන් රිදී මුතුමැණි ඩොලර් කුට්ටි පිටින් ගෙනවත් වැඩක් නැහැ. අද මේ ඩොලර් නැති හින්දාලු මේ දුක් විඳින්නේ නැහැ. ඩොලර් නැති හින්දා නෙමෙයි දුක් විඳින්නේ මානසික විකෘතිය නිසා. මුළු ලෝකෙම පිස්සෝ වෙලා ඉන්නකොට නේ අපිත් කැමති පිස්සෝ වෙන්න. මුළු ලෝකෙම පිස්සන් කොටුවක් කියලා අවබෝධ කරගන්න තරම් ප්‍රඥාව නැතිකොට අපේ රටත් පිස්සන් කොටුවක් කළ යුතුයි කියන මන්ද මානසික මට්ටමේ ධර්ම අවබෝධයෙන් තොරව වාසය කරන ගිහි පැවිදි පිරිසක් ඒකෙත් ඉන්නකොට සාධාරණයි මෙහෙම වෙන එක. එතකොට ඒ වගේ තැනකදී බුද්ධ ශාසනයට ගැරහිම් වෙන එකත් සාධාරණයි. බුදුදහම කියන්නේ තනිකර මිනිස්සුන්ව රවට්ටන තැනක් කියලා අදහස් ප්‍රකාශයට පත් වෙන එක සාධාරණයි. ඇයි? එවැනි විනාශකාරී වික්ෂු ප්‍රතිපත්තිය නොදැන ඇත්තටම අර විදිහට කණ්ඩ පමණක් ශාසනයට ආපු මෝඩයෝ මේ ශාසනේ නැතුවම නෙවෙයි ඉන්නවා. ඒ වගේ හොරු ඉන්නවා. සිව්පස හොරු ඉන්නවා. එතකොට එවැනි හොරු බිහිවිච්ච ශාසනයක් ඇතුළට හොරු ආවට පස්සේ ඒ වගේ දේවල් පේනවා. දැන් අපිට බහුතරය ගත්තට පස්සේ ධර්මයේ මතුවෙනවා පේන්නේ නැහැනේ. දැන් බුදුබණක් දේශනා වෙනවා පේන්නේ නැහැනේ.
අපි පන්සලකට ගියාට පස්සේ තියෙන්නේ පිරිවෙනක උගන්වලා භික්ෂුව පිරිහීමටපත් කරන සංස්කෘතියක්. මේවා අපි කතා නොකර ඉඳලා හරියන්නේ නැහැ. කතා කරන්නත් ඕන. ඇයි? හිතන්නකෝ. පිරිවනක් දාලා කඩයක් වගේ මොකද්ද කරන්නේ? තර පේන දේනේ සමාජයෙන් චෝදනා කරනවා පිරිවනක් දාලා පොඩි හාමුදුරුවෝ තියාගෙන දානෙට අනිවාර්යයෙන්ම පිරිකරේ දෙනකොට ඇල්ලොප් එකට දාලා කීයක් හරි දෙන්න ඕනි කියලා. ඒ දෙන ටික පොඩි හාමුදුරුවෝලට දීපු ගමන් ලොකු හාමුදුරුවෝ උදුර ගන්නවා කියලා සමාජයෙන් චෝදනා කරනවා. හරිනේ. බුදුහාමුදුරුවෝ කියප එක පැත්තක තියලා වෙන අටමගල් පිරිවෙන් විදිහට ශාසනය ඇතුලේ අටව ගත්තාම එහෙම චෝදනා ලැබෙන එක සාධාරණයි. ඉතින් ඒවට අටමගුල් කියලා නොකියා වෙන මොනවා කියන්නද? එක පැත්තකින් සාධාරණයි. ඇයි? නිවන් දකින්න පටිච්චසමුප්පාද ධර්මය අධ්‍යයනය කරන එක පැත්තක තියලා ඒ වගේ මේ ගණිතය විද්‍යාව ඉංග්‍රීසි උගන්වලා මොලේ කුරුවල් කරලා මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේ ගොදුරක් බවට භික්ෂුවත්පත් කරලා පිරියන පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයට ගිහිල්ලා මුන් මොකද්ද කරන්නේ? ධර්මයක් නැහැ, පටිච්චසමුප්පාදයක් නැහැ, කිසිම කල්යාණ මිත්‍රාශ්‍රයක් නැහැ, සද්ධර්ම ශ්‍රවණයක් නැහැ, ධර්ම ගවේෂණයක් අධ්‍යයනයක් මොකක්වත් නැහැ. ගිහියෙක්ගෙන් අධ්‍යාපනය ලැබලා ගිහියෙක් උගන්වන්නේ. ඒ උගන්වන්නේ ආදර්ශමත් ගිහියෙක් නම් කමන්නේ. චීවර අරපු හොරෙක්. සිවුරේ ඉඳලා මේ ශාසනයේ අර්ථය දන්නේ නැතුව අර මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේ ගොදුරක් වෙලා ඒක ඇතුලේ ඉන්න බැරුව කහන කැහිල්ලට සිවුර අතහැරලා ගිහිල්ලා විවාහ විච්ච අවහ විච්ච එකෙක් නැවත පිරිවෙනට ගෙනල්ලා ඌ යටතේ උගෙන ගන්න සලස්සලා බලන්නකො මෙවැනි ඔලොමොට්ටලකම් ශාසනය ඇතුලේ තියෙනකොට ශාසනයට මොකද්ද? ශාසනයට බැනුම් වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. නේ? ශාසනය විනාශ වෙන්න පරිහානියටපත් වෙන්න අදාළ දේවල් ඉදිරිපත් වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක අපි කල්පනා කරන්න ඕන. ඒ නිසා මම ශාසනයේ හොර භික්ෂුව සුද්ධ කරන්න යන්නේ කවදාකවත්. හොරාම ඒක බුදුහාමුදුරුවෝ කිව්වා. නේද? හොරු අතර අග්‍ර හොරා සිව්පසේ හොරකම් කරන මිනිස්සයා. Taman ළඟ නැති ಗುಣ පෙන්නගෙන නේද? බුදුහාමුදුරුවෝ සතර පරාජිකාවක් පනවනකොට මොකද්ද කියන්නේ? ඒවා බොරුලු. නේද? අවාහ විවාහ විච්ච භික්ෂූන් පවා ශාසනයේ ඉන්නවා. එතකොට එවැනි තැනක හොරු ටිකක් මේ ශාසනයේ ඉන්නකොට අර වගේ දේවල් ශාසනයට ගල් වදින එක අහන්න දෙයක් නෙවෙයි. ඒක හරි. තර කෙනෙක් හිතෙන්න පුළුවන් මේ ශාසනයේ ඉඳලා උඩ බලාගෙන කෙල ගහ ගන්න ඕනේ නැහැ කියලා. එහෙනම් බුදුහාමුදුරන්ට ඒ චෝදනාව මුලින් ඉදිරිපත් කරන්න ඕන. බුදුහාමුදුර දේශනා කළේ හොරාම බව. පරාජික ආපත්‍යයට ලක් වෙලා යම් මිනිහෙක් භික්ෂුවක් විදියට ශාසනයේ පෙනී ඉන්නවා නම් ඌ හොරු අතර අග්‍ර හොරා, සිව්පස හොරා. මම අර නායක මේ නායක කටු නායක කියලා කියාගත්තට වැඩක් නෑ. ඇයි? හොරා නම් හොරාම තමයි. ඉතින් එවැනි හොරුන්ගෙන් සමන්විත සිව්පස හොරු ඉන්නකම් මොකක් වෙනවද? කෙසේනම් බුදුබණ ප්‍රකාශ වෙන්නද? කියන්නේම මොකද්ද? කර්මයයි කර්මඵලයයි කියලා මිනිස්සු බය කළා. ඉතින් කර්මයයි කර්මඵලයයි තමන් පිළිගන්නවා නම් ඒව ඔලොමොට්ටල හොරකම් කරයිද ශාසනය ඇතුලේ? තමන්වත් බුදුබණ පිළිපදින්නේ නැතිකොට අඩුම තරමේ කර්මයේ කර්මඵලයේ තමන්වත් පිළිගන්නේ නැති මට්ටමක ඉඳලා මොකක් කරන්නේ? අනුන්ට බණ කියනකොට අනේ අපේ හාමුදුරනේ වැඩි බණ නොකියා පැත්තකට වෙලා හිටු කියලා ගිහිය ඔළුවට අත හොදන කාලයක් උදා වෙන එක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒක හරි. ඒක අතකින් බලනකොට එහෙම නොවුනොත් තමයි පුදුමේ. එහෙම නොවුනොත් තමයි පුදුමේ. ඒ නිසා ඔන්න අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ බුදුබණ විදිහට අපිට පෙන්වුවේ මහා ගැඹුරු පැත්ත. අපිට පෙන්වුවේ පටිච්චසමුප්පාදේ පැත්ත. ඉතින් ඒ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරන්නට තියෙන මාර්ගයේ පැත්තක තියලා
වෙන වෙන මාර්ග පොස්සේ හමාගෙන යන්න ගියාට පස්සේ මේ මහා විනාශය වෙන එක සාධාරණයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ වහල් සේවය කරන්න කියලා. භික්ෂුවක් රජයෙන් වේතනයක් අරගෙන පඩියට කඹුරන කෙනෙක් බවට පත් වෙන්න බුදුහාඳුරු දේශනා කළා නැහැ. එහෙමක් වෙන්නලා නැහැ. ඉතින් එවැනි කැඹරීමකට යන්න නම් පුංචි සාමණේරයෝ පොළඹවන්නේ එහෙව් ගුරුවරෝ ශාසනයේ ආධ්‍යාත්මික ගුරුවරුද? ඉතින් මම දකින්නේ ඒ තමයි ශාසන දේවදත්ත පරපුර. ඒ තමයි ශාසනය විනාශ කරන පරපුර. ඒ තමයි ශාසනය වනසන පරපුර. ශාසනයට නොගැලපෙන බුදුරජාණන් වහන්සේ පෙන්නපු නැති ප්‍රතිපත්තිය භික්ෂූන් අතටපත් කිරීම සාමණේරයෝ අතටපත් කිරීම කොයිතරම් කේද වාචකයක්ද? ඒ නිසායි සාමණේරයෝ අවුරුදු 20 22 වෙනකොට චීවරේ ගලවා මොකක් කරන්නේ? සිවුරෙන් පිට වෙන්නේ. අර්ථයක් නැහැ. අවුරුදු ගාණක් ඉඳලා අවබෝධයක් නැහැ. අවබෝධයටපත් වෙන මාර්ගයක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. නේද? කෙස් රවුල් වවාගෙන නේ? ගිහියන්ට අන්ත විදියට මහ පාරට බැහැගෙන කෑමොර දීගෙන ශාසන මාමක බව නැති කරගෙන ශාසනය කියන්නේ මොකද්ද කියලාවත් අර්ථකථනයක් දන්නේ නැතුව පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඕගාල කියන්න පුළුවන්. නේ? හේතුඵල ධර්ම කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. වෙන රටේ තියෙන අපබ්‍රංශ ඔක්කොම උගන්වනවා හේතුඵල ධර්ම තමයි උගන්වන්නේ නැත්තේ. නේද? වෙන කිසිම දෙයකින් අඩුවක් නැහැ. එකම එක අඩුව බුදුබණ. චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය සම්පූර්ණයෙන්ම ධර්මයේ අඩුයි. අනිත් හැම දෙයකින්ම පරිපූර්ණයි. ඒ නිසා මේ සියල්ලටම හේතුව එතන තියෙන බව මතක තියාගන්න. එහෙනම් අපි කල්පනා කරමු. අපි හිතමු මොකද්ද බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය? භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ පුහුදුන් විදිහට මේ ලෝකයේ ශරීරය දිහා කලකිරෙන විදිහක් නෙවෙයි. කොටින්ම කිව්වොත් කර්මය සහ කර්මඵලය නෙවෙයි බුදුහාඳුරුවෝ පෙන්වුවේ. මොකද කර්මය කර්මඵලය කියන එක දැක්කට නිවන් දකින්න බෑ. පටිච්චසමුප්පාදය දකින්නම ඕනේ. ඒකට අපි කියන හේතුඵල ධර්ම. ඉතින් ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්ලි මේ වේ මේ උපදීමෙන් මේ උපදී මේ නැති කල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. එහෙමනේ. එහෙනම් ඔන්න අපි කල්පනා කරමු බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක් ගැනද මේ සූත්‍ර දේශනාවට අනුව ගත්තත්. හෝදුම් පෘථජ්ජනත්‍රමේ තමයි කය බින්දෙන වෙනසෙන විදිය දැකලා කය කෙරෙහි කලකිරලා කයෙන් මිදුණා නම් හොඳයි කියන සිත පහල කරන්නේ. නමුත් ප්‍රඥාවන්තයා මේ විඥාණය ගැන සිත ගැන අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙනවා. සිතේ හට ගැනීමත් සිතේ නොහට ගැනීමත් ප්‍රඥාවෙන් දකිනවා. කොයි විදියටද ඒක දකින්නේ? එතකොට එන්නේ අවබෝධයට අපි මුලින්පත් වෙන්න ඕන. ඊළඟට අපි තේරුම් ගන්න ඕන මුලින්ම මේ අවබෝධයටපත් වෙන්න ලෝකේ වටිනවයි කියලා හිතන් හිටපු බොරුවත් අතහැරෙන්න ඕනනේ. රන් රිදී මුතුමැණික් දීපොළ මිල මුදල් කියන්නේ සම්පූර්ණයෙන්ම සම්මත ලෝකයා ගොඩනගාගත්ත පිස්සුවක්. එතනින් එහාට බැලුවොත් අපිට තියෙන්නේ පෙනීම පෙනීමක්, ඇහිම ඇහිමක්, දැනීම දැනීමක්, දැනගැනීම දැනගැනීමක්. පෙනීමට පෙනීමක් නොකිය සංකල්ප ගොඩාක් දාගෙන ආටෝප කරගෙන තියෙන්නේ අරක මේක රන් රිදී මුතු මැණික්. ඇහිම ඇහිමක්. ඒක සම්මත වශයෙන් සංකල්ප වශයෙන් බලු හඬ කොටි හඬ අර හඬ මේ හඬ විදියට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. කොහොම වර්ග කළත් මේ සියල්ල අපි වර්ගකරණය කළා දැනගන්නේ සිතින්ද නැද්ද?
අපි ලෝකේ සෑම දෙයක් පිළිබඳව දැනගන්නේ කොහෙන්ද? සිතින් දැනගන්නේ චේතනාවෙන්. සිත සකස් වුණේ නැත්තම් මේ මොකෝත් දැනගන්න බෑ. සිත සකස් වුණේ නැත්තම් මේ කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙනම් මේ වෙලාවේ හටගන්න සිතින් දැනගන්න දේ ඒ සිත මොකද්ද? අපි කියමුකෝ නිරුද්ධ වෙනවා කියලා. නිරුද්ධ වෙනකොටම අවසానයිද නැද්ද? අවසానයි. අපිට ඒ සිත නිරුද්ධ වෙනවා කියලා කියන්න බෑයි. හිතක් කියන එක අපි නිකන් හිතමුකෝ හටගත්තා කියලා. සිතුවිල්ල හට ගන්නකොටම ආයේ නැති වෙන්න දෙයක් නෑ. මොකක් වෙලාද? හට ගැනීම තුලම මොකක් වෙලා අවසానයිද? නිරුද්ධ වෙලා ඉවරයි. ඇයි? හටගත්ත දේ එක මොහොතකටවත් පවතින්නේ නැති නිසා. එහෙනම් පවතින්නේ නැති නිසා කියලා කිව්වොත් නැති වුණා කියන්න බෑ. නැති වෙලා ගිය තැනක් නැහැ. ගිය තැනක් නැහැ. යන තැනක් පනවන්න බෑ. ආපු තැනක් පනවන්න බෑ. තිබ්බ තැනක් පනවන්න බෑ. යන තැනක් පනවන්න බෑ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ හරියට මොකද්ද? හටගත්තේ මොකද්ද? හටගත්තේ යමක් දෙයක් නෙවෙයි අනිකක්මයි හටගත්තේ. මේක කියන්න බැරි ධර්මයක්. නැති වුණා කියලා හටගත්ත දේ නැති වුණා කියන්න බෑ. අනිකක්මයි නිරුද්ධ වෙන්නේ. අනිකක්ම හටගනි අනිකක්ම නිරුද්ධ වෙයි. දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. මේ වෙලාවේ දැනගත්ත දේ මේ වෙලාවේ දැනගත්ත අත්දැකීමම තමයි ලෝකයේ අත්දැකීම. ඔබ කල්පනා කරන්නකෝ මේ වෙලාවේ පේනවා කියලා දැනගන්න. ඒක එක මොහොතකටවත් ඊළඟ වෙලාවට අරන් යනවද? අරන් යන්න බෑ. මේක හරියට වතුරේ ඇඳපු ඉරක් වගේ. දියේ ඉරි අඳිනවා වගේ පෙනුනට ඇඳිලාම නෑ නේද? අඳින වෙලාවට ඇඳෙනවා වගේ පේනවා නමුත් ඇඳිලාම නෑ. එහෙනම් ඉර කියලා යමක් හටගත්තද ඉර නැති වෙන්න. ඉර සමුදේ වෙලාම නෑ නේද ඇත්තටම බැලුවොත්. ඒ නිසා අපිට කියන්න වෙන්නේ හට ගන්නව නැති වෙනවා කියලා හිතන් හිටියට ඒක එහෙම දෙයක් නෙවෙයි අනෙකක්මයි. හටගෙනම නැති දෙයක්මයි. නිසා අපි මේ සිතත් ඉපදුනා නැති වුණා කියලා හිතා හිටියට මොකද්ද? මේක නිත්‍ය වශයෙන් ඉපදිච්ච තැනක් පෙන්වන්න බෑ. ඒ නිසායි මේක මායාවකට බුදුහාඳුරු උපමා කරන්නේ. වතුරේ ඉර ඇඳා කියලා හිතන් හිටියට ඇඳිලාම නෑ වගේ. මේ සිතේ ස්වභාවය. අපි ඉර ඇඳීගෙන යනකොටම මැකීගෙන ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ වතුරේ ඉරි අඳින්න බෑ කියන එකනේ. ඒ නිසා මෙතන අපිට පුජ්‍යලත්වයෙන් මමත්වයෙන් දරා ගන්නට දෙයක් නෑ. මේ දැනගන්න දැනගැනීම. ඒක දැනගැනීම. අපි හිතමුකෝ පරිේෂණයක් ගැන දැනගත්තා කියලා. අපි හිතමුකෝ ලෝකෙම ඕනම දෙයක් ගැන දැනගත්තා කියලා දැනගන්නේ කොහෙන්ද? සිතෙන් දැනගන්නේ. සිත සකස් වෙච්ච තැන තමයි ලෝකෙ පහළ වෙන්නේ. විඥානය ඇතිකල්ලි ලබන ලෝකයේ අත්දැකීමට කියන නාම රූප අත්දැකීම. රූපයක් පනවනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයේ කියන නාම ධර්මතා ටික ඇසුරු කරගෙන. විඥානය තුලින්. එහෙනම් මුළු ලෝකෙම අත්දැකීම ලබන්නේ කොහෙන්ද? සිත. එහෙනම් ඔන්න අපි අවබෝධ කරගන්නවා මොකද්ද? සිත ඇතිකල්ලිමයි ලෝකය. විඥානය ඇතිකල්ලිමයි නාම රූප අත්දැකීම. සිත නැතිකල්ලි ලෝකයේ අත්දැකීමක් නෑ. එහෙනම් ප්‍රඥාවන්තයා මෙන්න මෙතනින් දකින්නේ. ප්‍රඥාවන්තයා දකිනවා අවිද්‍යාව සහගත ලෝකයා මොකද්ද කරන්නේ? මං ඉන්නවා ලෝකේ තියනවා කියලා දුස්තියට වැටිලා මේ කය මමත්වයෙන් මඤ්ඤණා කරගෙන කටයුතු කරනවා. එහෙනම් ඇත්තම කතාව මෙතන ඉන්න කෙනා ලෝකේ දකින්නව නෙවෙයි. මේකත් පේනවා විතරයි. පෙනීම පෙනීමක්. ඔබ හිතන්නකෝ කේස්ලොම් නියද සම්මස්නහර කියලා මේක කොටස් කර කර උපරිම අන්තයට බැලුවත් ඒ දැන ගැනීම දැනගන්නේ කොහෙන්ද? සිත මූලික කරගෙන. එහෙනම් විඥානයේ නාම රූප අධ්‍යක්ීමක් විදියට සිද්ධ වෙන පෙනීමක්.
අපි හිතමුකෝ සීතල දැනගන්නවා කියලා. දැනගන්නේ කොහෙන්ද? අපි හිතන්නේ කයෙන් කියලානේ. නෑ. සීතලයි කියලා දැනෙන්නේ සිතට. ඒ සිත පහළ වුණේ නැත්තම් කයෙන් අහවල් දේ දැනගන්නවා කියලා හිතා ගන්න පුළුවන්. හිතා ගන්න බෑ. එහෙනම් අපිට පැහැදිලිවම පේනවා. ඇහැ කන නාසය දිව ශරීරයේ පිළිබඳව තියෙනෙත් මඤ්ඤණාවක්. හිතා ගැනීමක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව තියෙනෙත් හිතා ගැනීමක්. ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව තියෙනෙත් හිතා ගැනීමක්. ඒකට කියනවා මොකද්ද? ලෝකේ අපි මඤ්ඤණා කරනවා. කොහෙන්ද මඤ්ඤණා කරන්නේ? පටිච්ච සමුප්පන්නව. සිත ඇති කල්හිම ලෝකේ පහළ වීම වේ. එහෙනම් සිත පහළ වුණේ නැත්නම් සමස්ත ලෝකෙම පහළ වීම අවසానයිද නැද්ද? එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඕන මමයි ලෝකයයි කියලා දෙපැත්තක් හදාගෙන මේ දෘෂ්ටිගත වීම කොයිතරම්නම් අඥානවන්තකමක්ද? අඥානවන්තකමක්ද? මොඩකමක්ද? විඥානය ඇති කල්හිම ලබන නාම රූප අධ්‍යක්ීමක් මිසක ඒක ඇතිවිච්ච තැනක් දෙයක් යමක් වශයෙන් නිට්ටියව ප්‍රකාශ කළ නොහැකි ධර්මයක්. එක මොහොතක් කියා හරි ප්‍රකාශයටපත් කළ නොහැකි ධර්මයක්. එහෙනම් මෙන්න මේක නොදන්නාකම නිසා දුකටපත් වෙනවා කියලායි බුදුහාමුදුරු පෙන්නන්නේ. දැන් හිතන්නකෝ කෙස් ගහ ඉදිලා කියලා යමෙක් දුක් වෙනවනේ. නේ? ඒතර එයා දුක් වෙන්නේ අතීතයේ ඉඳලා මේ දක්වා තිබුණු සාපේක්ෂ බවක් බලලා. දැන් මේ වෙලාවේ පේනවයි කියන පෙනීම කෙස් ගහ නෙවෙයිනේ, ඒක මෙනෙහි කිරීමනේ. එහෙනම් දිත්තේව දිත්තමත්තම් භවිස්සති. අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේද නිත්‍ය වශයෙන් පැනවිය නොහැකි පෙනීමක්. එහෙනම් අපි බලන්නේ කෙස් ගහේ අනිත්‍යද බුදුදහමෙන් බලන්න කිව්වේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අනිත්‍යද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අනිත්‍ය බලන්න කිව්වේ. අපි කෙස් ගහේ අනිත්‍ය බලන්න බුදුහාමුදුරුවෝ ඉගන්වුවා කියලා කියනකොට ඒ බුද්ධ දේශනාවට අභූත චෝදනාවක්. මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා නූගත් පුහුදුන් තෙමේ තමයි සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයේ කෙරෙහි උකටලී වෙන්නේ. ඒක කෙරෙහි කලකිරෙන්නේ. ඒකෙන් නොයලිලා මිදිලා ගියා නම් හොඳයි කියලා කල්පනා කරන්නේ. අන්නේ නූගත් පුහුදුන් මතයක් බුද්ධ දේශනාව විදියට සමාජගත වෙනකොට නේද? ඕකායි අපිත් දන්නේ ඒක අමුතුවෙන් බුදුහාමුදුරුවෝ කියන්න ඕනියයි. කණ්ඩ ටිකක් ඕනේ කිව්වනම් අපි ගෙනත් දෙනවනේ. බොරු කියා කණ්ඩ දෙන්න ඕන නෑනේ කියලා මිනිස්සු චෝදනා කරනවා. ඒ නිසා බුද්ධ දේශනාව සහ පුහුදුන් පෘතජ්ජන මත දෙක පටලවා ගන්න එපා. එසා පටිච්ච සමුප්පාදයේ තුලින් ධර්මයේ දැකලා ධර්මයේ පිළිබඳ ඇත්ත දැක්කනම් තේරෙයි ඇත්තටම බුදුහාමුදුරුවෝ නිරාගමිකයෙක් කියලා. එයි බුදුහාමුදුරුවන්ට උවමනා කළේ නැහැ කිසිම ආගමක් බිහි කරලා දෘෂ්ටියක් බිහි කරලා මිනිස්සු බිලිබා ගන්න. සා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල පිහිටන්න තැනක් ඉතිරි වෙන්නේ නැහැ. ආගමක් පිහිටවන්න තබා මොකද්ද? පුජ්‍යලත්වයෙන් පිහිටා සිටින්නට තැනක්වත් බුදුහාමුදුරුවෝ පනවන්නේ නැහැ. එක මොහොතකවත් ලෝක සංඥාවක පිහිටන්ට අවස්ථාව බුද්ධ දේශනාව තුළ පනවලා නැහැ. එනිසා මම දකින්නේ අද ඉන්න නිරාගමිකයෝ නෙවෙයි. ඔහු මොකද්ද කරන්නේ? තමන්ගේ මනසේ මායාවක් හදාගෙන භෞතිකවාදී දෘෂ්ටියක් ගොඩනගාගෙන ආගම් වලට පහර දෙන තවත් ආගමක් බිහි කරගෙන තියෙන බවයි අපිට පේන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කළා ප්‍රඥාවෙන්ම කටයුතු කරන්නට කියන ඉල්ලීම සිදු කරනවා. ඉතින් අද දවසේ ධර්ම දානමේ පින්කම සිදු කිරීම උදෙසා සදැහැති බැතිබර දායකත්වයේ සිදු කරනු ලැබුවේ තිලින විජේරත්න මහත්මයාත් පවිත්‍රා දෙදිගම මහත්මියත් ඒ දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය ධර්ම අවබෝධයේ පිණිසම හේතු වේවා උපනිශ්‍රේ වේවා කියන ආශිර්වාදය සිදු කරනවා. ඒ වගේම තිලින විජේරත්න මහත්මයාගේ මාමාවරුන් වන පුඤ්ඤසෝම සමරසිංහ මහතාත් මහින්ද සමරසිංහ ඇතුළු සියලුම ඥාතීමෝත් පවිත්‍රා මහත්මියගේ සියාවරුන් වන ගුණපාල කණ්ඩම්මි සහ ඇල්බර්ට් සිඤ්ඤෝ නැන්දනිය උචිතා සිරිසේන ඇතුළු නමින් මිය පරලොව ගිය හැම දිනාටමත්
මේ පින්පෙත් අනුමෝදන් කරමි අනුමෝදන්ව වෙත්වා ධර්ම අභිසමයේ පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ධර්ම අභිසමයේ පිණසම හේතු සම්පatti සැකසේවා. ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටමපත් වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. යහපතක්ම වෙත්වා.